අභියෝගාත්මක විශේෂේත්‍රයන් තුළ විවිධ අභියෝග ජයගත් මිනිසුන් සොයන චැලෙන්ජ් ආරම්භ කරන්න තමයි අද දවසේදීත් සූදානම් වෙන්නේ. ඔහු නවින් නවීද් මාලිංග ලියනගේ. ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවෙක්, මේ වන විට ව්‍යවසායකයෙක්. ඒ වගේම දෙරණ ස්ටාර්ට්අප් අවසන් 10 දෙනාගේ වටේ සඳහා සුදුසුකම් ලබාගෙන ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට තමන්ගේ ඉටුවිය යුතු මෙහෙවර කාර්ය ඉටු කරන පුද්ගලෙකයි බන්නවි. අයිබන් බාන්ග. මං කැමති අහන්න මොකද්ද ඔබේ නිර්මාණය, කොහොමද මේ නිර්මාණයට පසුබිම හැදෙන්නේ සහ මොකද්ද මේකේ ආරම්භය? මම ඇත්තටම නව නිර්මාණකරුවෙක්. මගේ නව නිර්මාණ කිහිපයක්ම තියෙනවා බානුක. මගේ පළවෙනි නව නිර්මාණය වන්නේ මාස්ක් එකක්, කොවිඩ් මරන්න පුළුවන් මාස්ක් එකක්. දෙවෙනියට තියෙනවා අපේ කොවිඩ් ඩිස්ඉන්ෆෙක්ෂන් කරන්න පුළුවන් යුනිට් එකක් තියෙනවා. ඒක රොබෝ කෙනෙක්. ඒකේ තනිකේ AI ටෙක්නොලොජි එක තියෙන්නේ ඉම්පැක්ට් වෙලා. ඊට අමතරව අපි මගේ යුනිවර්සිටි එකේ හිටියා බුද්ධික කියලා ළමයෙක් මාත් එක්කලා මගේ යාළුවෙක්, හොඳම යාළුවෙක්. එයාගේ අතක් තිබ්බේ නෑ බානුක. ඊට පස්සේ අපිට ඇත්තටම තිබ්බ මොඩියුල් එකකුත් කම්පියුටින් ප්‍රොජෙක්ට් කියලා. ඒ මොඩියුල් එකට අපිට මම අපේ ටීම් එකත් එක්කලා කතා කරලා මට හිතුණා එයාට අතක් හදලා දෙන්න. සාමාන්‍ය අපි ඇමරිකාව, යුරෝප් කන්ට්‍රි එකකින් අපි සාමාන්‍ය ඒ වගේ බයොනික් අතක් ගත්තොත් කෝටිකමාරක් ලක්ෂ 90කට ඒ වගේ කොස්ට් එකක් යනවා. එතකොට මට හිතුණා අපිට ඊට වඩා අඩුවෙන් අපිට ලංකාවේ හදන්න පුළුවන් නම් ඒක ඇත්තටම අපේ ලංකාවටත් හොඳයි, අපේ යාළුවටත් හොඳයි කියලා. ඊට පස්සේ අපි එයාගෙන් රුපියලක්වත් අය කරන්නේ නැතුව අපි දේශීය වශයෙන් අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන අපි හැදුවා අතක්. ඒකත් නව නිර්මාණයකම කොටසක්. දැන් ඔබ මේ සිදු කරන්නව මේ ආබාධිතයට නිෂ්පාදන උපාංග බොහොමයක් දැන් මෙතන පේනට තිබෙනවා. මොන වගේ උපාංගද උන්ට නිෂ්පාදනය කරන්නේ? වගේම මේ නිෂ්පාදනය කොහොමද සිදු වෙන්නේ? සාමාන්‍යයෙන් බානුක අපිට ඕනම, ඒ කියන්නේ ඇඟේ තියෙනවා, ශරීරයේ තියෙන ඕනම කොටසක් අපිට ඒ කියන්නේ නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඒකට තියෙන ඒ කියන්නේ මැෂිනරි වශයෙන් උත් ඊට අමතරව අපේ ටෙක්නීෂියන්ස්ලා හැම දෙනෙක්ම අපිත් එක්කලා එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව බානුක අපි සියල්ලම හදන්නේ ලංකාවේ නිෂ්පාදනය. ඒ කියන්නේ මට ඕනේ අපිට $1 එකක්වත් අපිට ඕනේ නැහැ පිටරට යවන්න. අපිට ලංකාවේ දක්ෂ විද්‍ය බානුක අපි ඒ කට්ටිය එකතු කරන් අපි දෙයක් කරොත් ඒක අපේ ලංකාවට, ඒ කියන්නේ ප්‍රවුඩ්ලි අපිට කියන්න පුළුවන් මේඩ් ඉන් ශ්‍රී ලංකා කන්සෙප්ට් එක කියලා. ඒ කන්සෙප්ට් එක තමයි බානුක මම මේ වැඩේ ඔක්කොම කරගෙන යන්නේ. දැන් දේශීයව මේ දේවල් නිෂ්පාදනය කිරීමේදී යම් ගැටලු මතුවෙන්න පුළුවන්. මොකද අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී මොන වගේ අමුද්‍රව්‍යද මේ සඳහා යොදාගන්නේ සහ ඒ අමුද්‍රව්‍ය මිනිස් පරිභෝජන, දැන් මිනිස් ජීවිතයට හිත කර වෙනවද? ආබාධිත කෙනෙක් වුණත් ඔවුන් විශේෂ අවශ්‍යතාවයක් තිබෙන කෙනෙක් වුණත් ඔවුන් අපේ වගේම සමානාත්මතාවයක් තිබෙන මිනිසුන්. ඉතින් ඔවුන්ට මේවා හිත කරද? සාමාන්‍යයෙන් බානුක අපි හිතමු කකුලක් තියෙනවා කියලා, කකුලක් නැති කෙනෙක් වෙනවා කියලා. ඒ කියන්නේ ධනිසෙන් උඩ කෙනෙක් ආවොත් අපි යාට අනිවාර්යෙන් ෆුඩ් ග්‍රේඩ් මැටීරියල්ස් තමයි ඒකට යූස් කරන්නේ. ඊට අමතරව බානුක අපි ලයිනර් එකක් දෙනවා යාට. ලයිනර් එක සිලිකන් ජෙල් ග්ලව් එකක්. ඒකෙන් පුළුවන් එයාට, ඒ කියන්නේ ෆුඩ් ග්‍රේඩ් ග්ලව් එකක්. ඒකෙන් කිසිම ඇලර්ජි එකක්වත් කිසිම ඉෆෙක්ට් එකක්වත් වෙන්නේ නැහැ. ඒකත් අපි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව අපි ස්ටීල් යූස් කරනවා. ඒකත් අපි ෆුඩ් ග්‍රේඩ් ස්ටීල් යූස් කරන්නේ. මොකද නී ජොයින්ට් එකක් හැදුවත් අපි ඒකත් ලංකාවේ හදන්නේ. මේ තියෙන්නේ බානුකේ නී ජොයින්ට් එක. මේකත් ඒ කියන්නේ තනිකරම මේඩ් ඉන් ශ්‍රී ලංකා කන්සෙප්ට් එකට හදලා තියෙන්නේ බානුක. දැන් මේ නී ජොයින්ට් එකත් හදලා තියෙන්නේ අපිත් එක්කලම එකතු වෙලා තියෙන අපේ ෆයින් ෆිනිෂ් කියලා ඉන්ජිනියරින් කම්පැනි එකක්. අපිත් එක්කලම ඒගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ. ඒතකොට මේකත් හදන්නේ තනිකරම ෆුඩ් ග්‍රේඩ් මැටීරියල් එකකින්. මල කඩයක්වත් කිසිම දෙයක්වත් මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ඇලර්ජිස් කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔය සඳහා දැන් ඔබ කියනවා මල කඩ කන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ දේ පෙන්නනවා, මේ දේ කියනවා, මේ දේෙන් කිසිම බාධාවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් යම්කිසි හේකින් කෙනෙකු විශ්වාස කරන්න ඔබ සතුව සහතිකයක් තියනවද? නැත්නම් ඔබට ලබා දෙන්න පුළුවන් සහතිකයක් තියනවද? නැත්නම් මේ සම්බන්ධයෙන් ඔබට ඌව පූර්ණව දැනුම්පත් කිරීමේ හැකියාවක් තියෙනවා? මෙහෙමයි බානුක, අපිත් එක්කලා මම ඇත්තටම මට එතන ක්වොලිෆිකේෂන් එකක් නැහැ බානුක. මොකද මම කරන්නේ අතක් නැති කෙනෙක් මංගාවට ආවොත් එයාගේ අත ස්පෙක්ට් එක අරගෙන මම අත හදන පාර්ට් එක විතරයි. එතනින් එහාට මාත් එක්කලා මගේ පිටිපස්සේ ඉන්නවා ડોක්ටර්ස්ලා 5 දෙනෙක්. එයාලගේ ගයිඩ්ලයින්ස් එක්කලා තමයි බානුක අපි මේ වැඩේ කරන්නේ. නැතුව සාමාන්‍ය මිනිස්සෙට ඒක අතක් නැති කෙනෙක්ට අතක් හදලා දෙන්න එහෙම අයිතියක් නැහැ. මොකද අරගොල්ලෝ මට සර්ටිෆිකේෂන් එකක් දෙනවා මේ අත තමයි මෙතෙන්ට හරියන්නේ. එතකොට යූස් කරන්න ඕන සෙන්සර්ස් මොනවද? යූස් කරන්න ඕන ෆින්ගර්ස් වර්ග මොනවද? අපි ඒ කියන්නේ අපේ තියෙනවා ඒ කියන්නේ නියුරල් ලයින්ස් වලින් ගන්න ඕනේ සාමාන්‍ය බයොනික් හෑන්ඩ් එකක් හදනවා නම් අපි තනිකරම ඒ කියන්නේ අපිට ෆින්ගර් ටිප් එකෙන් ටිප් එක නවන්න පුළුවන් වෙන හදන්න ඕනේ බානුක. එතකොට ඒකට අපිට මට ස්නායු චෙක් කරන්න බෑ. ඒකට ડોක්ටර් කෙනෙක්ට දාලා මාත් එක්කලා අපේ ටීම් එකේ ඉන්න ડોක්ටර් කෙනෙක්ට දාලා එයාට යොමු කළා තමයි අපි මේ ස්නායු ඔක්කොම හඳුනගන්නේ. ඒ කියන්නේ දැන් ඔබත් සමග දැන්
ඔබ කියන කණ්ඩායමක් ඉන්නවා තවත් කියලා. මට ගැටලුවක් කියනවා ඔබ කියනවා පරිගණක විද්‍යාව ආශ්‍රිතව තමයි ඔබගේ අධ්‍යාපන කටයුතු හදාරන්නේ. නනතර ඔබ නව නිර්මාණකරුවෙක් විදිහට මේ දේවල් නිපුණුම් කරනවා. සහ වෛද්‍යවරුන් කණ්ඩායමක් තමක සම්බන්ධ වෙලා ඔවුන්ගේ සහාය ඇතිව තමයි මේක නිර්මාණය කරන්නේ. වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අපි මතක් කරමු කවුරුද ඔබත් එක්ක ඉන්නේ ඔබ මාත් එක්ක ඇත්තටම ඉස්සල්ලාම ඉන්නේ බානුක ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර. එතකොට තව ලන්ඩන් වල ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. නම් ගම් කියන්නේ නැහැ. එතකොට ඩොක්ටර් ජයරුවන් බණ්ඩාරගේ ගයිඩ්ලයින්ස් එක්කලා තමයි මම මේ සියලුම වැඩ ටික කරගෙන යන්නේ. දැන් ඔය නිෂ්පාදනය අපි පොඩ්ඩක් එකක් ආයතට ගමු ඡායාරූපයක් ලබා ගන්නත් එක්කම දැන් ඔය නිෂ්පාදනයේදී කෙනෙකුට හිතන්න පුළුවන් දැන් ඇත්තටම තත්වයෙන් උසස් බව අපිට පේනවා. නමුත් ඔකේ වටිනාකම කීයක් විතරක් යනවද කෙනෙක්ට ඔය දේ ලබා ගන්න නම් ඔබට මොන වගේ මුදලක් වැය කරන්න වෙනවද මොන වගේ කැපකිරීමක්ද කරන්න වෙන්නේ? සාමාන්‍යයෙන් බානුක මෙහෙමයි අපිට ඒ කියන්නේ එහෙම අපිට ප්‍රයිස් එකක් කියන්න බෑ. මොකද දැන් ලෙඩෙක් ආවහම මංගාවට මම ඉස්සල්ලාම් කරන්නේ ඒ කෙනාව ඩොක්ටර්ට දාන එක. ඩොක්ටර්ට channel කරලා ඩොක්ටර්ට පෙන්නලා තමයි මම එයාගෙන් තමයි ideas ටික ගන්නෙ. නැතුව එතකොට දැන් හිතන්නකෝ බානුක අපිට ෂෝල්ඩ් එකකින් නැති කෙනෙක් ආවා කියලා. එතකොට ෂෝල්ඩ් එකකින් නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ 16ක් 15ක් අන්න ඒ වගේ අතර රේන්ජ් එකකට කොස්ට් එකක් යනවා. ඒකත් අපි කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ෆින්ගර් බයි ෆින්ගර් නවන්න පුළුවන් විදියට. මේකෙත් තියෙනවා බානුක එක විදිහයි. සාමාන්‍ය අපිට මසල්ස් වලින් මූවමන්ට් එක ගන්න පුළුවන්. මසල්ස් ඒ කියන්නේ මසල්ස් යූස් කරලත් අපිට යූස් කරන්න පුළුවන්. ඒත් අපි මේකට යූස් කරන්නේ නර්ව්ස් වලින් තමයි වැටික් කරන්නේ. දැන් ඔබේ අතේ තිබෙන ඔය මම හිතන්නේ ඔය කෘතිම අතක් තිබෙන්නේ ඔය සඳහා මොන වගේ දේවල්ද භාවිතා කරලා තියෙන ඔබට පුළුවන් නම් වෙන වෙනම හඳුන්වන්න. සාමාන්‍යයෙන් අපි මේක නම් ඒ කියන්නේ හෑන්ඩ්මේඩ් ලෙදර් එකක්. එතකොට මේක අපි යූස් කරලා තියෙන්නේ ෆයිබර් වලින්. මේක ස්ටීල්, මේකත් ෆයිබර්, මේක ෆයිබර් ෆ්‍රේම් එකක්. එතකොට ඒ කියන්නේ එක එක්කෙනාගේ කැමැත්ත මත අපි ඒ කියන්නේ ඩිසයින් කරලා දෙනවා ඒ කියන්නේ අපි ඒක අලුතෙන්ම යාලට හදලා දෙනවා. මොකද ඒ කෙනාගේ කැමැත්ත අනුව තමයි බානුක ඒක කරලා දෙන්නේ. එතකොට මේක මේ සාම්පල් එකක් කෙනෙක්ට කරපු. එතකොට මේකේ ඩිසයින් එක අපි යාට ඕන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේක මේ ෆින්ගර්ස් හදන්න යූස් කරලා තියෙන ස්ටීල්. එතකොට ඇතුලේ තියෙන ඔක්කොම සර්වෝ මෝටර්ස් වලින් තමයි අපි මේක හදලා තියෙන්නේ. හරි. අපි තවත් මේ පිළිබඳව කතා බහ කරමු මේ විරාමෙන් අනතුරුව. අපි විරාමෙන් අනතුරුව නැවතත් The Challenge සමගින්. අපි නවිත් විරාමයට පෙර කතා බහ කරා මේ කෘති මාතක් කොහොමද නිෂ්පාදනය කරන්නේ මොන වගේ නිෂ්පාදන දේවල්ද භාවිතා කරන්නේ සහ මොන වගේ පිරිවැයක් ඒකට යනවද කියලා. කෙනෙකුට සාමාන්‍යයෙන් ඔබ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සහ කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ පිරිවැයක් ධර්මින් මට මේ දේ ලබා ගන්න බැහැනේ මම මොකක්ද කරන්නේ කියලා. ඔබ දැන් මේ කරන්නේ ශ්‍රී ලංකාව තුලින් තිබෙන සමාජ සත්කාරයක් වගේම තව කෙනෙකුට උදව්වක් ජීවිතේ තමන්ගේ පවත්වාගෙන යන්න අවශ්‍ය යම් හෝ අහිමි වෙච්ච කොටසක් නැවත ඔවුන්ට ජීවිතයට ලබා දීම. යම්කිසි අවස්ථාවකදී මේ තිබෙන මුදල් අගහිකකම් මැද්දේ කවුරුන් හෝ ඇවිල්ලා කිව්වොත් මට මේ වගේ මුදලක් වියදම් කරන්න හැකියාවක් නැහැ නවීත්. නමුත් මට මේ වගේ මුදලක් මම මේකට එකතු කරගෙන තිබෙනවා. මට මේ කාලය ඇතුළතවත් මට මේ වගේ මුදලක් හම්බ කරගන්න හම්බ වෙන්නේ නැහැ. පුළුවන්ද මේක කරලා දෙන්න කියන මොකද උත්තරේ? අනිවාර්යයෙන්ම පුළුවන් බාහනුක. මොකද ඒ කියන්නේ අපේ තියෙන සොසයිටි එකක් අපි ෆෝම් කළා. මොකද ඔය වගේම කට්ටිය ගොඩාක් ඇවිල්ලා මංගාවට ඇවිල්ලා අඬාගෙන ගෙදර යන වෙලාවල් බොහෝමයි. එතකොට ඒ වගේ කට්ටියට බානුක ඇත්තරම අපි දැන් ඔයා හිතන්නකෝ අතක් හදනවා කියලා ලක්ෂ 10කට අපේ කොස්ට් එක යනවා ලක්ෂ 10ක්. එතකොට එයා ගාව තියෙන්නේ ලක්ෂ 5ක් වගේ මුදලක් කියලා. එතකොට බානුක අපේ තියෙනවා සොසයිටි එකක් ෆෝම් කරලා. එතකොට ඒ සොසයිටි එකට ඒ සොසයිටි එකේ තනිකරම ඉන්නේ ෆොරින් කට්ටිය. එයාලා ගොඩාක් ඒ කියන්නේ හෙල්ප් කරන්න ගොඩාක් එයාලා උනන්දුවෙන් ඉන්නේ. එතකොට අපි කරන්නේ අපි දැන් ඔයා හිතන්නකෝ ඔයා පේෂන්ට් කියලා මගේ පේෂන්ට් ඔයා. එතකොට ඔයා ඇවිල්ලා කියනවා මට මෙහෙම නැහැ මම මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන අපි අපේ සොසයිටි එකට දාලා සල්ලි ෆන්ඩ්ස් ගන්නවා. ෆන්ඩ්ස් අරන් අපි මේ ෆන්ඩ් එකෙන් අපිට ඒ කියන්නේ දැන් ඔයා ගාව තියෙන ලක්ෂ 5යි ලක්ෂ 10ක් අතර යනවා. ඒතුළු ලක්ෂ 5 ෆන්ඩ් එකෙන් අරන් අපි අත හදලා දෙනවා. එහෙම ෆ්‍රී කරන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙද්දි ශ්‍රී ලංකාව ඇතුළත ඔබගේ නිෂ්පාදනයේ කුමන පිරිසක් ලබාගෙන තිබෙනවද සහ වෙනත් රටවලින් නිල්ලුම් තිබෙනවද නැත්නම් වෙනත් විවිධ ඔය ඔබ කිව්වා වගේ
සමාජ සංවිධාන වලින් වෙනත් රටවල් වලට මේව පහසුමට හඳුන්වා දෙන්න කියලා තියෙනවද? ඔව් ඇත්තටම බානුක ඒ කියන්නේ මේකේ තියෙනවා අර ප්‍රොස්තටික් සයිඩ් එකේ තියෙනවා මසල්ස් මූව්මන්ට්ස් වලින් ගන්න ඒ කියන්නේ ෆින්ගර්ස් වැඩ කරන්න හදන්න පුළුවන්. ඒතකොට ඇත්තටම ඒ වගේ අතක් හදනවා නම් ලොකු මුදලක් යන්නේ නැහැ. ලක්ෂ 4මාරක් ලක්ෂ 5කට වගේ අපිට අත හදලා දෙන්න පහසුකම තියෙනවා. ඒතකොට ඊට අමතරව අර බයෝනික් මං කියවනේ බයෝනික් හෑන්ඩ්ස් කියලා. ඒතකොට බයෝනික් කියන්නේ අපි තනිකරම නර්ව්ස් හරහා ගන්න සිග්නල් එක පාස් කරලා තමයි අපි අත ෆන්ක්ෂන් තනිකරම හදන්නේ. එතකොට එයාට වතුර එකක් අල්ලන්න, වතුර එකක් බොන්න, කැම්පින් යනක් අල්ලන්න, බයික් එකක් එලවන්න හැමදේම කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් බානුක. එතකොට ඒ වගේ අත්වලට තමයි ගොඩක් මංගාවට කට්ටිය එන්නේ. එතකොට ඒ වගේ අතත් සාමාන්‍යයෙන් දානවා නම් බානුක ලක්ෂ 20ක් 25ක් වගේ කොස්ට් එකක් යනවා. ඒත් ඒ වගේ අතක් දානවා නම් අපි හිතමු කැලිෆෝනියා වගේ රටකට ගිහිලා දාගන්නවා කියලා. එතකොට ඒ වගේ අතක කොස්ට් එක බානුක අනිවාර්යෙන් කෝටියක් කෝටි එකමාර පයින්නවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ගිය සතියේ මංගාවට ආව ළමෙක් රෂ්‍යාවල ළමෙක් රෂ්‍යාවල ළමයා ලංකාවට එනවා මංගාවට අත දාගන්න. ඊට අමතරව තව ජර්මන් වලින් එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ අර පිට රටවල් වලින් කට්ටිය එනවා බානුක ඒ අර බයෝනික් ටයිප් එකේ අතක් දාගන්න. මොකද සමහර කට්ටිය කැමති නෑ අර මසල් මූව්මන්ට් එක අරන් වැඩ කරන අතට කවුරුත් එහෙම කැමති නැහැ. ඒකේ අර තියෙනවා ඒ කියන්නේ අර රියල් ටයිම් ෆන්ක්ෂන් වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. එතකොට වතුර එකක් අල්ලනවා නම් අර තප්පර ගානක ඩිලේ එකකින් තමයි වතුර එක අල්ලන්න පුළුවන් ඉන්නේ. ඒතර අර විදිහට කොස්ට් එකක් යන අතක් දාගන්න ගොඩක් කට්ටිය කැමති. දැන් ජාත්‍යන්තර වශයෙන් ඔබ හොයාගෙන ශ්‍රී ලංකාවට බොහෝ පිරිසක් එනවා කියලා ඔබම කියනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරනවා. මේ මහ පොළොවත් එක්ක ඉඳලා ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. තරගයක් තුළින් ඔබ ජීවිතේ ඉස්සරහට එනවා සඳස් දෙනාට තේරෙනවා. ජීවිතේ තීරණාත්මක වෙන්නේ මෙතනින්, ජීවිතේ අභියෝගාත්මක වෙන්නේ මෙතනින්. ඉන් පස්සේ ඔබ කියනවා විදේශ රටවල් වල පිරිස් ඔබව සොයාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙනවා මේ කටයුතු කරගෙන යන්න කියලා. ඉතින් ඔවුන්ට ගුණාත්මක සේවාවක් සැපයීමේදී ඔබට යම් කිසි මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් ඕනෑම බඩු භාණ්ඩයක් ලබා ගද්දී අපිට කියන වගකීම් සහතිකයක් හම්බ වෙනවා. නැත්නම් පසුබිම් කිරීමක් සිදු කරනවා. ඔබ තුලින් ඔබ මේ කරා වූ නව නිර්මාණය තුලින් ඔබට ලබා දෙන්න පුළුවන් පසු විපරම මොන වගේද නැත්නම් වගකීම කොයි වගේද? සාමාන්‍යයෙන් බානුක කකුලකට අපි අවුරුදු 10ක වගකීමක් දෙනවා. ඒ කකුලේ ටයිප් එක අනුව තමයි බානුක අපි ඒක දෙන්නේ. සාමාන්‍යයෙන් බයෝනික් ලෙග් එකක් ආවොත් සාමාන්‍ය අවුරුදු 15ක ඒ කියන්නේ වගකීමක් දෙනවා. මොකද ඒකට ටිකක් සෑහෙන ලොකු වීදමක් යන සාමාන්‍යයෙන් බයෝනික් ලෙග් එකක් කියන්නේ අපිට ෆන්ක්ෂන් කරන්න පුළුවන් හිතද්දි මයින්ඩ් කන්ට්‍රෝලින් කන්සෙප්ට් එකට. ඒතකොට ඒ වගේ එකකට අපි ලොකු වගකීමක් දෙන්න ඕනේ. මොකද ලක්ෂ 80ක් 90ක් මිනිසෙක් වීදම් කළා අපි ඒකට වග කියන්නේ නැත්නම් ඇත්තටම මගිනුත් වැඩක් නැහැ අපේ කම්පැනි එකනුත් වැඩක් නැහැ. එතකොට ඒක නිසා ඒ වගේ දේවල් වලට අපි ලොකු වගකීමක් දෙනවා. ඒ කියන්නේ වගකීමෙන් පස්සේ අපි කියන්නේ අර පීරියඩ් එක ඇතුළත මේකට මෙච්චරක් යනවා එහෙම කියලා කොස්ට් එකක් අය කරන්නේ නැහැ බානුක. අපි ඔක්කොම අපි ඒ කියන්නේ අපේ තියෙනවා ගයිඩ්ලයින් එක. ගයිඩ්ලයින් එකට ඒ කියන්නේ හරියටම වැඩ කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 20ක් 25ක් විතර යට ඒ කකුලෙන් වැඩ කරගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය අතකට බානුක අපි සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 4මාරක් වගේ කාලයක වගකීමක් දෙනවා. දැන් ඔබගේ වගකීම හරි වගකීම් සහතිකයේ හරි වගකීම හරි ලබා දෙන කෙනෙකුට ලබා ගත්තයින් පස්සේ බඩු භාණ්ඩයක් ඒ පිළිබඳව පසු විපරමක් සම්බන්ධයෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා. යම් කිසි කාලබකවානුවක් යනකම්ම සමහර වෙලාවට ගත්ත ගමන් මට මේක පුරුදු නැහැ කියන්න පුළුවන්. මොකද මේ ලබා ගන්නේ ජංගම දුරකථනයක්වත් මේ සුහුරු තාක්ෂණයේ තිබෙනවා උනාට යම් කිසි පහසු දෙයක් නෙමෙයි. ඔවුන්ගේ ජීවිතේට ආයෙත් මුල සිටම ආරම්භයක් ලබා ගන්න දෙයක්. මේ අත මට තාම හුරු නැහැනේ. මේ කකුල මට තාම හුරු නැහැනේ. මේ ඇඟිල්ල මට තාම හුරු නැහැනේ. කිව්වොත් මොකක්ද නවීට ඒ සඳහා දෙන්න තියෙන උපදේශ සහ ඔබ එකිනෙක කෙනා සම්බන්ධයෙන් ඔබගෙන් ලබා ගන්නා මේ භාණ්ඩ සඳහා මේ පාරිභෝගිකයා එකිනෙකාව කොපමණ කාලයක් ඔබ ඔවුන්ගේ පසුවිපරම සිදු කරනවා? අපි මෙහෙමයි බානුක දැන් කකුලක් දාපු කෙනෙක්ට එකපාරම නැගිටින්න ඇවිදින්න අමාරුයි කචස් නැතුව. ඒ කියන්නේ දනිසෙන් උඩ කෙනෙක්ට අපි කකුලක් දැම්මම එයාට එකපාර කකුල දාපු ගමන් ඇවිදින්න බෑ. ඒකට තියෙනවා අපේ කුරුණෑගල ආයතනයක් තියෙනවා. අපේම කම්පැනි එකක්. ඒකේ අපි කරන්නේ මේ මිනිස්සුන්ව දැන් පේෂන් කෙනෙක් ආවම කකුල නැති එක්කෙනාව අපි කකුල අපේ කඩවත තියෙන ඔෆිස් එකේ හදලා ඉවර වෙලා අපි කුරුණෑගලට ගිහිල්ලා එයාව ට්‍රේන් කරනවා. සාමාන්‍යයෙන් එයාගේ උනන්දුව තියෙන්න ඕනේ බානුක එයා කොහොම හරි නැගිටලා මම යන්න පුළුවන් මට යන්න පුළුවන් කියන මතේ එයා ඉන්න ඕනේ. එතකොට ඒක මට අදාළ දෙයක් නෙවෙයි. මම කරන්නේ මම කියලා දෙනවා විතරයි. ඒ කියන්නේ හරි පාර. ඒ කියන්නේ ඇවිදින්න ඕන විදි, ස්ටෙප්ස් තියෙන විදි. එතකොට ඒ ක්ලචස් නැතුව කොහොමද ඇවිදිනවා නම් ඇවිදින්නේ, පඩි පෙලක් ඇවිදින විදි, පල්ලම බහින විදි.
ඒ සියලුම දේම කියලා දෙනවා. ඊට අමතරව අපි අතක් දාපු කෙනෙක්ට අපි ඒ කියන්නේ ට්‍රේනින් පීරියඩ් එකක් දෙනවා සාමාන්‍ය මාසෙක විතර කාලයක්. එතකොට එයා දුර කෙනෙක් නම් ඇත්තටම බානුක දැන් ඔයා හිතන්නකෝ යාපනයේ ඉඳන් එනවා කියලා. එතකොට එයාට ඩේලි එන්න බෑ මාසයක් එක දිගට. එතකොට ඒකට අපේ තියෙනවා අපේ ආයතනයේම තියෙනවා කොටසක්. ඒ කොටස එයාලට ඉඳලා ඒ වැඩ ටික කරගෙන මාසෙන් පස්සේ ගෙදර යන්නත් එහෙමත් අපි හදලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඔබ දැන් නිවාසිකව පුහුණුව ලබා දෙනවා මොවුන්ට මේ දේවල් ඉෂ්ට කරගන්න ඒ වගේම නිවැරදි පුහුණුවක් ලබා දෙනවා කියලා කියනවා. කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන්. හරි. මම කකුලක් ගන්නවා මම අතක් ගන්නවා මට ගත්ත ගමන් නැගිටින්නවත් ගත්ත ගමන් මේ අත හුරු වෙන්නේවත් නැහැ. නමුත් මොවුන් කියනවා මට මාසයක් ඇතුළත පුහුණුවක් කියලා. සාමාන්‍යයෙන් අපි ජීවිතයේ යම්කිසි දෙයක් පුරුදු පුහුණු වෙන්නේ සති 3ක කාලයක් ප්‍රමාණවත් කියලා අපි සාමාන්‍යයෙන් දෛනික සමාජයෙන් අහලා කරලා තියෙනවා. සහ අපි දෛනිකව දේවල් සිදු කරද්දී දන්නවා. අපි හිතමු කුඩා දරුවෙක් කියලා. ඔවුන්ට මාසයක් මදි වෙන්න පුළුවන්. මෙතනින් එහාටත් සාමාන්‍යයෙන් වෙලාවට කියන්න පුළුවන් මගේ පුතාට දුවට තාම මේක හුරු නැහැනේ කියලා ඔබට එන පාරිභෝගික දෙමව්පියෝ කිව්වොත් නිකන් හරි. ඔබ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම්ද? කොයි වගේ දේ කටයුතු සිදු වෙන්නේ? බානුක මෙහෙම ඇත්තටම මම මේක බිස්නස් එකක් විදිහට නෙවෙයි කරන්නේ. මොකද මේක ඇත්තටම මගේ ජොබ් රෝල් එක නෙවෙයි. මම කම්පියුටර් නෙට්වර්ක් ඉංජිනේරින් කරන්නේ. මගේ ජොබ් රෝල් එක ඒක. එතකොට ඒ වගේ කෙනෙක් ආවොත් ඇත්තටම බානුක අපි මාසයක් කියලා එහෙම අතාරින්නේ නැහැ. ඒ ළමයාව මේක පුළුවන් කරලම තමයි දැන් අතක් හැදුවොත් පොඩි ළමයෙක්ට අපි ඒ ළමයාව පුළුවන් කරලම තමයි එළියට දාන්නේ. එතකොට අපිට තනිකර වක්කීම එනවා බානුක. මොකද මිනිසුන්ගේ සල්ලිවත් එක්කලා තමයි අපි දැන් කාලේ හැටියට හරි අමාරුයි මිනිසුන්ට. එතකොට අපි ඒ සල්ලි වලට හරි වටිනාකමක් දෙන්න ඕනේ බානුක. ඒ වටිනාකමට හරියන විදියට මම වැඩේ කරලා එයාව එළියට දාන එකයි කරන්නේ. දැන් මම ආයෙ පොඩ්ඩක් මුලට යනවා. පරිගණක තාක්ෂණය ඉගෙන ගත්තා. තමන්ගේ යාළුවෙකුගේ තියෙන අඩුපාඩුව දැක්කා. ඇයි ඉගෙනීමත් එක්ක වෙන වෘත්තියක් කරන්න තිබ්බනේ? වෙන මාසික වැටුපක් ගන්න සාමාන්‍යයෙන් උපාධිධාරියෙක් වෙලා තියෙන රස්සාවක් කරන්න තිබ්බනේ. ඇයි තමන්ගේ යාළුවා දිහා බලලා මම ජීවිතේ මෙතනින් වෙනස් කරගන්නවා, මං යාට උදව් කරනවා, මෙතනින් එහාට මං යාව කොහොම හරි නැකිටවනවා, නැත්නම් යාට අත දෙනවා, කකුල දෙනවා කියලා හිතලා වෙනස් විදියට හිතලා වෙනස් දෙයක් පටන් අරගෙන අද වෙදි ව්‍යවසායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. සෑහීමකටපත් වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද මාත් එක්කලා හිටියා මිස්ටර් නිව්මාල් පෙරේරා කියලා මහත්මයෙක්. අත්‍තරම හොඳ මහත්මයෙක්. එයා ඇත්තටම හොඳම ලංකාවේ ඉන්න ව්‍යවසායකයෙක්. එයා සහ මිස්ටර් වෑගපිටිය. එතකොට එයාලා මට කිව්වේ නවිත් අපි කෙනෙක්ට කවදාවත් අපි කෙනෙක්ගේ යටතට යනවට වඩා අපේම දෙයක් අපි කරොත් ඒක අපිට වටිනාකමක්. එයාලා දැක්කම මට නිකන් ආසාවක් ආවා. ඇත්තටම මාත් ජොබ් එකක් කරනවට වඩා මාත් මේ වගේ දෙයක් කරොත් මට හොඳයි සහ ලංකාවට හොඳයි කියන මතේ. එතකොට අර දෙන්නගේ පාරේ තමයි මම ෆලෝ අප් කරලා තනිකරම ගියේ බණක. දැන් ඔබත් සමග කණ්ඩායමේ කී දෙනෙක් විතර ඉන්නවද මේ වෙද්දී? මාත් එක්කලා දැනට ඉන්නවා 48 දෙනෙක්. ඒ 48 දෙනා ඔබගෙන් වැටුප් ලබන ඔබත් සමගම කටයුතු කරන අතරේ. ඔවුන් 48 දෙනා තුළට දැන් ඔබ කියනවා ඔබට සුදුසුකම නැති වුණාට ඔබ වෛද්‍ය උපදෙස් මත තමයි මේවා සිදු කරන්නේ කියලා. ඒ 48 දෙනා සම්බන්ධ විශ්වාසයක් තියාගන්න පුළුවන් ද ගනුදෙනු කරුවෙකුට ඔබත් සමග ඔවුන්ට තිබෙන සුදුසුකම් මොනවාද? මොන වගේ ශේෂ්ත්‍රවලයිද ඔබත් එක්ක වැඩ කරන්නේ? සාමාන්‍ය මගේ කැම්පස් එකේ මේ යාළුවෝ තමයි බානුක මාත් එක්කලා ඉන්නේ මේ වැඩ කරන්නේ. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අපි බයොනික් අතක් හදනවා නම් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ඒක කරන්න බෑ. මොකද තනිකරම යන්නේ කෝඩින්ග්ස් වලින් තමයි බානුක ඒක යන්නේ. එතකොට අපි පේෂන්ට් කෙනෙක් ආවම යාව තනිකරම ෆුල් ස්කෑන් කරලා ඉවරලා එයාට ගැළපෙන ඒ කියන්නේ අපිට එකම ටෙම්ප්ලේට් එක හැම අතකටම යූස් කරන්නත් බෑ බානුක. එතකොට අර කට්ටියව දැන් මගේ තියෙන අයිඩියාස් එක්කලා මම යාළුව ට්‍රේන් කරවලා තියෙන්නේ හරියට වැඩේ කරන්නේ මෙන්න මෙහෙම ට්‍රික්ස් වලට කියලා. ඒතකොට ඒ ටෙක්නික්ස් වලට යාළුව මට ඕන විදිහට මම පුහුණු කරගෙන ඉන්නේ. මොකද යාළුවත් සමහරක් ඒවා දන්නේ නැහැ. එතකොට මම කරන්නේ මම බොස් කියන මම එහෙම ඉන්නේ නැහැ. මම තමයි සමහරක් දේවල් දන්නේ නැති දේවල් මම යාළුවට කියලා දීලා යාළුවටත් මම පාර පෙන්නගෙන තමයි මේ ගමන යන්නේ. ජීවිතය වෙනස් කරගන්න ඔබට යම්කිසි ආබාධයක් තිබෙනවා නම් අදින් පස්සේ ඒ ජීවිතය වෙනස් කරගන්න මෙය රුකුලක් වන්නට පුළුවන්. අපි මේ පිළිබඳව කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරුව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් ද චැලෙන්ජ් සමගින්. නවීත් මම අහන්න කැමතියි දැන් ශ්‍රී ලංකාවේ දේශීයව මේ දේවල් නිෂ්පාදනය කරනවා. විදේශ රටවලින් ඔබට පිරිස් දෙනවා ලංකාවට මේවා ලබා ගන්න. ඒ වගේම වත් එක්ක දැන් 50කට ආසන්න සංඛ්‍යාවක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට විවිධ පුහුණුවීම් සහ ශාස්ත්‍රීය විවිධ පුහුණුවීම් සහ අධ්‍යයනයන් සිදු කරමින් ඔබ තව තවත් නිෂ්පාදන කරනවා. විශ්වාසවන්තව ඔබට පාරිභෝගිකයෙකුට ඇවිල්ලා ඔබගෙන් දෙයක් ලබා ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාසයෙන් කියනවා. මේ දේ අපනයනය කිරීමක් සිද්ධ වෙනවද නැත්නම් මේ අපනයනය කරන්න සූදානමක් තියෙනවද නැත්නම් අපි හිතමු පිට රටින් ඉඳන් මෙහෙට ඇවිල්ලා මේ තිබෙන දැන් අපිට කොවිඩ් වසංගතයෙන් අපි බැට කෑවා දැන් ආර්ථික
තත්ත්වයන් වලින් ලෝකේ අපි විතරක් නෙමෙයි විවිධ රටවල් වෙනවා. කෙනෙකුට ලංකාවට ඇවිල්ලා මේ නිෂ්පාදනය ගන්න බෑ. නමුත් අපි කැමති ඔයාගේ මේ නිෂ්පාදනය ගෙන්න ගන්න. එහෙම කියලා යෝජනාවල වෙලා තියෙනවා. ඔව් බානුක ඒ කියන්නේ දැන් අපි අතක් හැදුවොත් අපිට පේෂන් කෙනෙක් අපි හිතමුකෝ රෂ්‍යාවලම ඉන්නවා කියලා. එතකොට ඒ රෂ්‍යාවල ඉන්න එක්කෙනාට අපිට අත මෙහෙ හදලා පිටරට යවන්න බෑ. එතකොට එක්ක මම යන්න ඕනේ එක්ක නැත්නම් එයා එන්න ඕනේ. එයාට තනියෙන් ඒක ඇසෙම්බල් කරලා ඒක ෆිට කරගන්න එයාට අපහසුයි. එතකොට ඒ වගේ දේවල් ඒ වගේ අවස්ථාවලදී සමහරක් ටයිම්ස් වලදී ඒ පේෂන් තමයි ලංකාවට ඇවිල්ලා අත හදාගන්නේ. ඒ කියන්නේ ඊට අමතරව මම මේකේ තියෙනවා බානුක කකුල් වල අපේ නී ජොයින්ට් එක තියෙනවා. නී ජොයින්ට් එක සහ තව තියෙනවා ටියුබ් කියලා එකක් තියෙනවා මොඩල් එක. ඒ ටියුබ් එක සහ එතකොට කාබන් ෆයිබර් එක ඊට පස්සේ මේ ෆුට් එක ඒ සියල්ලම අපි සාමාන්‍ය යුරෝප් කන්ට්‍රීස් වලට දැනටමත් එක්ස්පෝර්ට් කරනවා. එතකොට අපි හදන්නේ ඇත්ත කියන්නේ ඇත්තටම බානුක දැන් අපි හිතමුකෝ චයිනා වලින් මේ කොටස ගන්න පුළුවන් කියලා රුපියල් 40000කට. එතකොට අපි මේක රුපියල් 5000ක් හරි හැදුවොත් 5000ක් හරි අඩුවෙන් අපි දුන්නොත් බය අපෙන් තමයි මේක ගන්නෙ නේ. එතකොට බානුක අපිට මට ඕනුනේ ඇත්තට මේක කරන්න. එතකොට අපිට ලංකාවේ අපිට නැත්තම් මටත් තිබ්බ බිස්නස්මන් කෙනෙක් නම් චයිනා වලින් හරි කොහේ හරි ඇමරිකන් කන්ට්‍රි එකක මොකක් හරි ඇමරිකාවෙන් හරි කොහෙන් හරි ඕක ගෙනලා මේ හදලා අතයි කකුලයි හයි කරලා දෙන්න. ඒත් මට ඒක නෙවෙයි ඕනේ. අපේ ලංකාවත් අපිට පෝෂණය කරගන්නමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කන්සෙප්ට් එක ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. නැත්නම් අපිට මේ නී ජොයින්ට් එක අපිට නෝමල් හදන්න පුළුවන් බානුක. ඒත් මේ ඔක්කොම අපි මෝල්ඩ් හදලා කටින් කරලා හැමදේම සියල්ලම දේශීය වශයෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ දැන් වර්තමාන අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර් අර්බුදය. ඩොලර් අර්බුදයට කොහොමද වායතනින් සහ ඔබ ඇතුළු මේ පිරිස දායක වෙන්නේ? ඔබ කිව්වා වගේ ශ්‍රී ලංකාවෙන් මෙහෙවා මේ ආනයනය සිදු කිරීමක් නොකර අපනයනය කරන්න දැන් සූදානම් වෙනවා. ඔවුන්ට විදේශ රටවල බොහෝ පිරිසට ඔබ මේ සේවාව ලබා දෙනවා කියලා. කොහොමද මේ ඩොලර් අර්බුදයට ඔබේ තියෙන දායකත්වය? ඒ කියන්නේ බානුක අපිට මේකේ ඇත්තටම මේ අපි දැනටමත් ජර්මන් වලින් ගෙන්නනවා ලික්විඩ් එකක් රේසින් කියන්නේ සිලිකන් ලික්විඩ් එකක්. සාමාන්‍ය අපි මේ ඇඟිල්ලක් හදනවා කියලා හිතමුකෝ බානුක. එතකොට අපිට මේකේ මැටීරියල් ගෙන්නන්න දැන්ට අපේ ලංකාවේ කවුරුත් හදන්නේ නැහැ මේ මැටීරියල් එක. එතකොට මේ මැටීරියල් එක හදලා මේක මේ 3D printed එකක් ලික්විඩ් printed finger එකක්. එතකොට අපි ඒකේ ලික්විඩ් එක විතරයි බානුක ජර්මන් වලින් ගෙන්නන්නේ. එතකොට ඒකට විතරයි අපිට ඩොලර් එකක් යවනවා නම් දැන්වත් පිටරට යවන්න වෙන්නේ. ළඟදිම දවසක අපි ඒකත් ලංකාවේ නිෂ්පාදනය කරන්න හිතන් ඉන්නවා ලික්විඩ් එක. ඊට අමතරව මේ නී ජොයින්ට් එක තියෙනවනේ බානුක. මේ නී ජොයින්ට් එක ඒ කියන්නේ ඊගල් කියලා මොඩල් එකකින් තමයි මේක යන්නේ. මේක බ්‍රෑන්ඩ් නේම් එක වදිනේ නියෝ ඕර්ගන්ස් කියලා. ඒ කියන්නේ අපේ නියෝලොජි ටෙක්නොලොජිස් කියන මදර් කම්පැනි එකෙන් අපි සිස්ටර් කම්පැනි එකක් ඕපන් කරලා ඒකෙන් තමයි මේක තනිකරම පිටරට යවන්නේ. එතකොට මේකෙන් සාමාන්‍යයෙන් අපි ඩොලර් 300ක් 350කට වගේ තමයි අපි කොස්ට් කරන්නේ. එතකොට ඊට අමතරව ඒ කියන්නේ බානුක මේකේ ටියුබ් එක තියෙනවානේ. ටියුබ් එක අපි සාමාන්‍යයෙන් ඩොලර් 50කට 60කට තමයි අපි කොස්ට් කරලා දැන්ට තියෙන්නේ. එතකොට ඒවෙන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ප්‍රොස්තටික් කරන පිටරට කට්ටිය ඉන්නවනේ. එයාලා තමයි අපේ තියෙන සෙල් account එක. ඒකෙන් අපි මේවා නිෂ්පාදන අපේ දාලා දෙනවා. ඊට අමතරව අපේ වෙබ්සයිට් එක තියෙනවා www.neology.lk කියන වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එක through එයාලා අපෙන් රික්වෙස්ට් කරාම අපි කරන්නේ එකපාරට DHL හරි මොකක් හරි courier service එකක් through මේක පිටරට යවන එක විතරයි. දැන් මම අහන්න කැමතියි දැන් ඔබ කලින් ඇඟිල්ල පෙන්නලා කිව්වා මේ ඇඟිල්ල නිෂ්පාදනය කරන්න ඔබ පිටරටින් ආනයනය කිරීමක් සිදු කරනවා කියලා. වර්තමානයේදී ආනයනය කිරීම සීමා කරලා තිබෙනවා. ඒ වගේම මාසකට මේ ඔබට මම හිතන්නේ ලබා ගන්න පුළුවන් ඩොලර් 200ක වගේ මුදලක් තමයි මේ ගනුදෙනු කිරීම සිදු කරන්නේ. එතකොට කොහොමද මේ නිෂ්පාදන ද්‍රව්‍යයන් ඉදිරියට පවත්වාගෙන යන්නේ සහ දැන් ඔබට මේ තිබෙන ආනයනය කිරීම වල තියෙන සීමාවන් එක්ක යම් කිසි විදිහකින් මේ දේවල් කිරීමේ අඩාලත්වයක් පැවතිලා තිබෙනවද නැත්නම් ඔබ සතුව තිබෙන මේ ස්ටොක් කරලා තියෙන ඒවායින් ඔබ තාමාන නිෂ්පාදනය කරගෙන යනවද? බානුක අර මේ කියන්නේ මේ ප්‍රොස්තටික් ෆින්ගර්ස් වලට විතරයි මට ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේක ලික්විඩ් එක අපිට ලංකාවේ හදන්න බෑ. මොකද මේක සිලිකන් වලින් හදන ලික්විඩ් එකක්. ඒ කියන්නේ අපේ කියන්නේ 3D printed වලට යූස් කරන රේසින් එකක් තියෙනවා. ඒ රේසින් එකේ තියෙනවා සිලිකන් මැටීරියල් එක. සිලිකන් මැටීරියල් එකෙන් තමයි බානුක මේක හදන්නේ. ඊට අමතරව අපි 3D ස්කෑන් කරලා තමයි මොඩල් එක print කරන්නේ. එතකොට ඒකට අපි තාම දැන්ට ස්ටොක් කරන් එහෙම නැහැ. එතකොට අපි අර මම කිව්වේ කලින් ඔයාට මේක ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙනවා කියලා ලංකාවේ. එතකොට ඒකට අපි කියන්නේ අපිට මැෂිනරි නැහැ. ඒව කරන කම්පැනිස් ලංකාවේ ඉන්නෝනේ දක්ෂ කම්පැනිස් තියෙනවානේ. එතකොට එයාලත් එක්කලා සහයෝගයෙන් තමයි මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් කෙනෙක් ඔබෙන් ඉල්ලනවා මට මෙහෙම ඇඟිල්ලක් හදලා ඕනේ. දැන් මේ කාලය ඇතුළත ඔබ කියනවා ලංකාවේ නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැහැ. ඔබ සබ කෙනෙක් එක්ක සහයෝගයෙන් තමයි කරන්නේ. කොපමණ කාලයක් උකට බලාගෙන ඉන්න වෙනවද මේක? සාමාන්‍යයෙන් මාසෙකමාරක් විතර යනවා. මාසෙකමාරක් කාලයක් බලන් ඉන්න වෙනවා.
මම අහන්න කැමතියි දැන් මේ හැම දෙයක්ම ඔබ දැන් කියනවා මේ තුලින් ඩොලර් උපයෝගී කරගන්නවා සහ ලංකාවට ඩොලර්ස් ගේන තත්වයට ඔබ පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශාඛාවන් කීයක් තිබෙනවද මොන මොන ප්‍රදේශවලද මොන මොන දිස්ත්‍රික්කවලද ඒ වගේම ඔබේ මේ තිබෙන ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ ජාත්‍යන්තරයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවද? ඔව් අනිවාර්යෙන් බානුක. ඒ කියන්නේ මගේ දැනට තියෙනවා ශාඛාවන් දෙකක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් එකක් තියෙනවා. කම්පා දිස්ත්‍රික් එකක් තියෙනවා. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කේ අපි දාන්න අපේ මූලික හේතුව වෙන්නේ බානුක අපි හිතමුකෝ පොළොන්නරුවෙන් කෙනෙක් මංගාවට එනවා කියලා. එතකොට එයාට අපේ කඩවත ගම්පහ දිස්ත්‍රික්කයට එන්න ඒ කියන්නේ අපහසුයි මේ රටේ තත්ත්වෙත් එක්කලා. එතකොට මට නිකන් හිතුණා අපි මේ සෙන්ටර් පොයින්ට්ස් වලට අපි බ්‍රාන්චස් විදියට දාලා අපි මැනුෆැක්චරින් ප්ලාන්ට් එක වෙනම තියෙන්නේ. එතකොට එයාට ලේසි යාගේ වැඩ ඒ කියන්නේ ඉක්මනට මෙන්න ලේසි පෑ ගන්න බස් වල තමයි ගොඩක් මිනිස්සු එන්නේ බානුක. එතකොට එයාලට රස්තියාදුවක් නැහැනේ. ඒතර මට ඕනේ මේ කෙනාව රස්තියාදු කරන්නේ නැතුව එතන ළඟම තියෙන තැනට ගෙන්නලා මේ වැඩේ කරන්න. ඊට අමතරව මගේ අලුතෙන් මම පටන් අරන් තියෙනවා ඇතැන්ස් වල ඒ කියන්නේ US වල ඇතැන්ස් වල අපි දාන් ඉන්නවා පොඩි බ්‍රාන්ච් එකක්. ඒකට අපි කරන්නේ මෙහි ලංකාවෙන් අපි එක්ස්පෝර්ට් කරලා ඒ කියන්නේ මගේ ටෙක්නීෂියන් එතන ඉන්න එක්කෙනයි එක ළමෙක් ඉන්නේ. එයා තමයි තනිකරම ඒව ටික කරලා මට දුන්නාම මේ ටික තමයි මේකට යන්නේ කියලා මම මෙහෙන් එයාට ඒක යවනවා. يعني කොහොමද මේ එතකොට දැන් මේ ශ්‍රී ලංකාව තුළ ඔබට නම් ඍජුව ගනුදෙනු කිරීමේ හැකියාව තිබෙනවා. ඔබට යන්න එන්න උනත් කොහොම හරි ක්‍රමයකින් ඔබට යන්න යාමට ඒමට හැකියාව තිබෙනවා. විදේශ රටක ඔබගේ ශාඛාවක් මම හිතන්නේ ආරම්භ කරනවා කියන්නේම පොඩි අභියෝගයක් සහ රිස්ක් එකක්. විවිධ මම හිතන්නේ සමහර චෝදනා එන්න පුළුවන් මේක ගැන කිසිම සැලකිලිමත් භාවයක් නැහැ බලන්නේ නැහැ. එකම එක්කෙනා ඉන්නේ ආ තොරතුරු දෙනවා සාමාන්‍ය මේක අයිතිකාරය අපිට කිසි විස්තරයක් කියන්න ඔය වගේ විවිධ චෝදනා එල්ල වෙන්න පුළුවන්. කොහොමද මේ අභියෝගය ආරම්භ වෙන්නේ සහ බාරගන්නේ? මෙහෙමයි බානුක අපි හැමදේම මෙතන බාරගන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්‍රොස්තටික් ෆින්ගර් එකක් අපිට හදන්න යනවා කියලා. එතකොට ඒ වගේ දේවල් අපි බාර ගන්නවා. මොකද ඒ ළමයාට එතන කරන්න පුළුවන් 3D ස්කෑන් එක කරලා 3D print එක දාලා එයාට ඒ ටික පුරුදු කරලා තියෙන්නේ මම. එතකොට එයාට ඒක කිසි ප්‍රශ්නයක් නැතුව බානුක කරන්න හැකියාව තියෙනවා. එතකොට අපි හිතමු කකුලක් වගේ දාගන්න යනවා කියලා. එතකොට කකුලක් දානවා නම් බානුක එයා එතන ඉන්න මේන් ටෙක්නීෂියන් තමයි. එතකොට කකුල අපි කරන්නේ මේන් හදලා එයාගේ මෙෂර්මන්ට් එක අපිට දුන්නාම ඔන්ලයින් අපි ඒක හදලා එයාට යවනවා. එතකොට එයා කරන්නේ ඊටු අඩුපාඩු ටික එතන ඇතෙන්සලා හදලා එයාට ෆික්ස් කරන එක විතරයි. එතකොට එහෙම ඉෂුව එකක් වෙන්නේ නැහැ සාමාන්‍ය. මොකද බානුක අපි මේක 100 පාරක් විතර මොකද මේක පිටරට යවන එකන්නේ. එතකොට 100 පාරක් විතර අපි මේක දාලා බලලා මොනවාරි ඉෂුස් තියෙනවද බලලා තමයි මේක යවන්නේ. ඒ කියන්නේ අර බයොනික් ටයිප් යවන්නේ නැහැ. ප්‍රොස්තරික් සයිඩ් එක විතරයි අපි ඒක යවන්නේ. එතකොට අපිට බයොනික් කරනවා නම් අපිට අනිවාර්යයෙන් මම ආවට ඉස්සෙල්ලාම කිව්වේ ඒකේ නා එන්න ඕනේ නැත්තම් මම මෙහෙට යන්න ඕනේ. මොකද මේ වගේ සයිඩ් එකෙන් දෙයක් ඕන දෙයක් අපිට කරලා දෙන්න පුළුවන් එහෙට. දැන් රටවල් දෙකක මේක ව්‍යාප්ත වෙමින් පවතිනවා. තවත් ඔබේ ඔය ඉන්න සංවිධාන තුළින් ඔබට තවත් අපි තමු රටවල් කිහිපයකින් ඔබට ආරාධනා ලැබෙනවා. එමෙ දැන් ඔබ කිව්වා චීනය හා සමගාමීව ඔබ උදාහරණයක් පෙන්නනවා අපි 5000 කර අඩුවෙන් කරනවා නම් අපෙන් ගන්න එනවා කියලා. වෙනත් රටක ඔබට ආරාධනාවක් ලැබෙනවා කියලා හිතන්න. කොහොමද ඒ සඳහා ඔබේ කණ්ඩායමේ කෙනෙක් හෝ යවන්න සූදානම්ද? ඒ පිළිබඳ ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවද? කොහොමද ඒ අරමුණ දැක්ම? ඔව් මට ඇත්තටම බානුක ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. මට ඩෙන්මාර්ක් වලින් එන්න කියලා රික්වෙස්ට් එකක් ආවා. ඒ අගමැතිතුමා මම කතා කරලා මේට ඉන්නේ. මේ මට ෆොරින් මිනිස්ට්‍රි එකටත් යවලා ලෙටර්ස් උත් එවලා ඔක්කොම ස්කෝලර්ෂිප් එකක් දීලා කෝටි 4කුත් දීලා මාව ගන්න ඒගොල්ලෝ රෙඩි. ඒත් බානුක මං කිව්වනේ මම ලංකාවට ගොඩාක් ආදරෙයි. එතකොට ඒ ආදරේ නිසා මට ලංකාව දාලා යන්න බෑ. ඊට අමතරව මට ලංකාවේ තියෙන රජයේ විවිධ ස්ථාන වලින් ඒ ඉන්න ෂාමන්වරු මට උදව් කරන අවස්ථා බොහොමයි. එතකොට ඒගොල්ලෝ මට එහෙම සපෝට් එකක් දෙද්දි බානුක මම එයාලගේ ඒ උදව් අරගෙන මම ලංකාව දාලා යනවා කියන්නේ මම නිකන් අර නිකන් මං ගැන හිතලා මම යනවා වගේ දෙයක් තමයි බානුක කරන්නේ. ඇත්තටම මට ඒ දේ කරන්න බෑ. මොකද මම එතකොට නිකන් සෙල්ෆිෂ් වගේ තමයි පේන්නේ. දවසින් දවස රට අතහැර යන තාරුණ්‍යයට ඔහු නිවැරදි විසඳුමක් සහ පණිවිඩයක් ඔබට ලබා දෙනවා. තවත් මේ සම්බන්ධයෙන් කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරුව. විරාමයෙන් අනතුරුව අපි ද චැලෙන්ජ් සමගින් විරාමයට පෙර අපි බොහෝ දේ කතා බහ කරන අවිත් මම දැනගන්න කැමතියි දැන් ඔබ කොයි වගේ කාලයකද මේ දේවල් වලට යොමු වෙන්න හිතන්නේ? දැන් ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් වෘත්තියක් විදිහට ව්‍යවසායකයෙක් වෙන්න අපි පාසල් කාලේදී හිතන්නේ නැහැ. අපි හිතන්නේ ඉංජිනේරු වෘත්තිය නැත්නම් වෛද්‍ය වෘත්තිය විවිධ වෘත්තීන් සම්බන්ධයෙන් අපේ පොඩි කාලේ ඉන්ලා අයිඩියා එකක් තියෙනවා වුණත් අපි ව්‍යවසායකයෙක් නැත්නම් නව නිර්මාණ ශිල්පියෙක් වෙනවා කියලා විෂය ධාරාවන් තුළින් විදවත් අපි හිතන්නේ නැහැ. නමුත් දැන් ඔබ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා ඊට පස්සේ ඔබේ යාළුවට ලබා දෙන්න තියෙන සහයෝගයට නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. අද වේදී ව්‍යවසායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. කොහොමද මේ ගමන් වල?
කියන්නේ නිර්මාණ කරන්න කලින් බානුක මම ඇත්තටම අත තමයි මේ දේ තමයි මම ඉස්සෙල්ලාම කරේ. ඊට පස්සේනේ COVID-19 වසංගතය අපි ලංකාවට ආවේ. එතකොට තමයි මම COVID මාස්ක් එක නිර්මාණය කරේ. ඊට පස්සේ තමයි යුනිට් එක ඒ කියන්නේ ඩිස්ඉන්ෆෙක්ෂන් කරන්න පුළුවන් යුනිට් එක රොබෝ හැදුවේ අපි ලංකාවේ. ඒත් රජයේ තියෙන සහාය නොමැති නිසා ඒ දේ ඇත්තටම පල්ලෙහාටම ගියා. ඒ මාස් එක දැන් මොන වගේද දැන් මේ COVID සමයට ඔබ නිර්මාණය කරේ ගැන පොඩි විස්තරයක් කිව්වොත්? ඇත්තටම බානුක ඒක කියන්නේ COVID තනිකරම කිල් වෙනවා. ඒකට රිපෝට්ස් 14ක් මං ගාව ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මට අඩු වුණේ NMR එකේ අප්‍රූවල් එක විතරයි. but unfortunately යාලාගේ guidelines නැති නිසා මම එතනින් ඒ approval එක කියන්නේ මම මේක පිටරටකට යවනවා නම් මට CA certification එක ඕන වෙනවා. එතකොට CA certification එකට apply කරාම බානුක මට NMR approvals ඉල්ලනවා. NMR approvals නැති නිසා මට CA ගන්න බෑ. CA ගන්න සාමාන්‍යයෙන් අපි මට ආයේ ෆ්ලොරිඩා වලට ඕඩර් එකක් ආවා. ලංකාවට $2 billion USD. ඒ කියන්නේ මාස් ලක්ෂ 10ක ඕඩර් එකක්. සාමාන්‍ය අපි ඒක කියන්නේ ඩුබායි පොලිසියට තමයි බය අපෙන් අරන් විකුණන්න හැදුවේ. ඒත් අපේ රටේ තියෙන ප්‍රශ්න නිසා බලධාරීන්ගේ තියෙන ප්‍රශ්න නිසා මම NMR එකත් එක්කලා ගහගත්තේ නැති ටික විතරයි. ඒත් එයාලා අපිට දුන්නේ නැහැ ඒක යවන්න. ඒක නිසා ඒක මම පල්ලෙහාටම දාලා මම මේ වැඩේ පටන් ගත්තා. දැන් අපි කකුල් අරගෙන කතා කරමු මේ දැන් මාස්ක් එක ඉවත හෙලන්න උනත් තවත් ඊට වැඩිය වටිනා නිර්මාණයක් ඔබ සිදු කරලා තිබෙනවා ජීවිතයකට අත්‍යවශ්‍ය. අපිට කොවිඩ් තාම අපිට ඉවර නැහැ. නමුත් කවදා හෝ මේ වසංගතය ඉවර වෙයි. නමුත් ආබාධිත සහ විශේෂ අවශ්‍යතා තිබෙන මිනිසුන් ලෝකයේ දවසින් දවස බිහි වෙනවා. විවිධානතරු නිසා උන්ට විශේෂ අවශ්‍යතාවයන් අවශ්‍ය වෙනවා. කකුලක් හදනවා කියන්නේ මේක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. අතක් හදනවා මේ ඇඟිල්ලක් හදනවා කියන්නේ. කොහොමද මේකට පාදම වෙන්නේ? දැන් අපිට දැන් මට ඔබේ අතේ තිබෙන කකුලෙත් පේනවා විවිධාංග තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ නිෂ්පාදනංශ ගොඩකින් මේ සිද්ධ වෙන්නේ. කොහොමද ඒක ගැන විස්තරයක් කරන්න? අපි ඉස්සෙල්ලාම බානුක කකුලක් හදද්දී අපිට සාමාන්‍ය මනුස්සයෙක් කකුලක් හදන්න බෑ. ඒ කියන්නේ ඔයාටවත් මේක හදන්න බෑ. මොකද ඒකට හේතුව කියන්නේ අපි දනිස්සෙන් උඩ කෙනෙක්ට කකුලක් හදනවා කියමුකෝ. එතකොට මේකේ තියෙනවා අපිට ප්‍රෙෂර් වෙන්න ඕන නහර තියෙනවා. ප්‍රෙෂර් අඩු වෙන්න ඕන නහර තියෙනවා. එතකොට අපි ෂොකට් එකක් ඒ කියන්නේ කකුලට දානවා නම් අපි මේ හරියට ෂොකට් එකක් ඩිසයින් කරනවා. ඒක සාමාන්‍යයෙන් FEA කියලා මැටීරියල් එකක් තියෙනවා. ඒ මැටීරියල් එකෙන් තමයි අපි ෂොකට් එක ඩිසයින් කරන්නේ. එතකොට අපි මේ ප්‍රෙෂර් දෙන්න ඕන තැන් වලට ප්‍රෙෂර් එක දීලා ප්‍රෙෂර් අඩු කරන්න ඕන තැන් වලට ප්‍රෙෂර් අඩු කළා තමයි අපි ෂොකට් එක ඩිසයින් කරන්න ඕනේ. හදිසියෙවත් බානුක ඒක අපිට කරගන්න බැරි වුණොත් ඔයා හිතන්න මගේ මිස්ටේක් එකකින් මම ෆේල් වුණා. එතකොට තනිකරම මේ සයිඩ් එක අංශ භාගය හැදෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ පොයින්ට්ස් වලට ඒ හැමදේම අපි බලලා හැම තැනටම පොයින්ට් එකටම අපි ෂොකට් එක ඩිසයින් කරන්න. ඒක තමයි අපිට මේන්ම තියෙන ටාස්ක් එක. එතකොට මේ ටික නම් අපිට ලොකු දෙයක් නැහැ. මොකද බලනකො මේ හැමදේම මේවා ඉන්නේ ඒ කියන්නේ රෙඩිමේඩ් අපි ඒ කියන්නේ ඔක්කොටම ගහන එකම සයිස් එක. කලර් එක විතරයි අපි චේන්ජ් කරන්නේ. දැන් ආයෙත් මොකවා ටැන් කලර් කියලා. එතකොට අපිට මේක ටැන් කලර් කරන්න පුළුවන්. එතකොට වයිට් කෙනෙක්ට වයිට් හදන්න පුළුවන්. ඒ වගේ මේක ෆුට් එක හදනවා. ඊට පස්සේ මෙතන කෙනෙක් අපෙන් ඉල්ලුවොත් මොකක් හරි ඩිසයින් ටයිප් එකට මට ඕන මේ විදිහට නෙවෙයි නිකන් රොබෝටික් විදිහට ඕන කියලා. එතකොට අපි ඒ කන්සෙප්ට් එකට අපි 3D මොඩලින් කරන ළමයි ඉන්නවා. ඒ කෙනාට කියනවා මේක හදන්න ඕන මේ විදිහට කියලා. අර පේෂන් තෘප්තිමත් වෙන විදිහ දෙනවා. මොකද එයාගේ දැන් මානසික සතුට මේ දේ විතරයි. කකුලක් නැති කෙනෙක් ආවම බානුක අර එයා තනිකර මනසින් වැටලා ඉන්නේ. මම ගොඩක් වෙලාවට පැය ගණන් කතා කරන අවස්ථා තියෙනවා. පැය 2-3 එයාලත් එක්කලා කතා කරනවා. මොකද අපි ඔක්කොම කලින් කකුලක් හදලා කියන්නේ සල්ලි නෙවෙයි. එයාගේ මනස හදලා ඉන්න ඕනේ. මනස හදලා ඉවරලා තමයි බානුක මම මේ වැඩේට යන්නේ. එතකොට බානුක එයා ආස විදියට තමයි මම මේක කරලා දෙන්නේ. ඒ කියන්නේ මේක කරොත් මේක වැඩි වෙනවා. එහෙම නෑ බානුක. අපි ලක්ෂ 6ක් යනවා කියමුකෝ කකුලක් හදන්න. සාමාන්‍ය මේ වගේ කකුලක් හදන්න ලක්ෂ 6ක් යනවා. එතකොට මේ ලක්ෂ 6ට බානුක එයා ආස ඩිසයින් එකකින් ඒ කියන්නේ ප්‍රයිස් වැඩි වෙන්නේ එහෙම මුකුත් නැහැ බානුක. එයා ආස විදියට අපි හදලා දෙන එකයි කරන්නේ. දැන් එකපාරට කෙනෙක් ආපුවම නියටලුවක් එන්න පුළුවන්. දැන් හරි කකුලේ දැන් මටත් පේනවා පාට තුනක් තිබෙනවා. දැන් මෙතන යටිපතුල එක විදිහකට ඊට පස්සේ තියෙන ආම් එක තව විදිහකට තියෙනවා. දැන් උඩම තියෙනවා ස්ටීල් වලින්. එනකොට හිතෙන්න පුළුවන් කොහොමද මේක සවි වෙන්නේ මට අපහසුාවක් ඇති වෙයිද නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔබ මේ යොදලා තියෙන ගුණාත්මක දේවල් කියලා ඔබම කියනවනේ. කොහොමද ඒ සම්බන්ධයෙන් විස්තර කරොත්? මම බානුක කියවනේ ෆුඩ් ග්‍රේඩ් වලින් අපි තමයි ෆුඩ් ග්‍රේඩ් මැටීරියල්ස් වලින් තමයි අපි මේ කකුල තනිකරම සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ බානුක. එතකොට කෙනෙක් ආවහම අපි ඉස්සෙල්ලාම හරීම ඒ කියන්නේ අපිට ඒක නිකන් කරන්න බෑ. අපි කකුලක ඇලයින්මන්ට්ස් චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කියවනේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි කකුලක් හදද්දි අපි හරි ඇලයින්මන්ට් එකට හැදුවොත් හරි ඒ කියන්නේ කකුල හරියට ඇලයින්මන්ට් කරොත්
අපිට පුළුවන් එයාට ඒ කියන්නේ කොර ගහන්න නැති වෙන්න හරියට කෙලින් ඇවිදින්න පුළුවන් වෙන්න ඒ patient ඒ දේ කරලා දෙන්න. මොකද ඊට අමතරව අපි දෙනවා ජෙල් ලයින් එකක් දෙනවානේ බානුක. ඒ ජෙල් ලයින් එකෙන් ඇතුලේ තියෙනවා ඒ කියන්නේ කූලින් මෙතන ඒ කියන්නේ තියෙනවා මේ කකුල් වල තියෙන වැක්කියුම් සිස්ටම් එකේ තියෙනවා ජෙල් ලයින් එක දාන්න පුළුවන්. ඒ වගේ කිහිපයක්ම තියෙනවා. එතකොට ගොඩක් patients ලැබිලා මම ඔය දේ කිව්වහම කියන්නේ අර කූලින් මෙතඩ් එකට තමයි කකුල හදලා ඕනි කියලා. ඒක මොකද අර ජෙල් එක දැම්මහම ටිකක් දාටි ගතිය දැම්මත් කකුලට හරි සනීපයක් තියෙනවා. එතකොට ඒක දැම්මට පස්සේ අර කකුල තමන්ගේ කකුල හම්බුණා වගේම තමයි ෆීලිං එකක් ඒ patient දැනෙන්නේ. සමහර කට්ටිය ඇවිල්ලා අඬනවා. ඒ කියන්නේ මම අද කකුල් දෙකෙන් හිටගත්තා. අන්න ඒ ෆීලින් එක දෙන්න ඕන නිසා තමයි බානුක අපි ජෙල් ලයින් එක දාලා අර ක්වොලිටි එකටම වැඩේ කරලා දෙන්නේ. දැන් ඔබම කියනවා ඔබට ආත්ම තෘප්තිය තිබෙනවා අනිවාර්යෙන්. කෙනෙක් ඒ වගේ කිව්වොත් මම නැවත මගේ ජීවිතේ කකුල් දෙකකින් හිටගත්තා කිව්වොත්. දැන් ඔය අතේ තියෙන කකුලක් නිෂ්පාදනය කරන්න සාමාන්‍යයෙන් අපි ඇහුවා ෆින්ග් එකක් නිෂ්පාදනය කරන්න මාසිකමාර කාලයක් යනවා. ඔය වගේ නිෂ්පාදන කොච්චර කාලයක් යනවද? ඒතකොට ඒ කාල සීමාව ඇතුළත දැන් ඔබ හිතන්න මම ඔබගේ පාරිභෝගිකයා මං ඇවිල්ලා මුදල් ලබා දෙනවා. ඒ කාල සීමාව ඇතුළත දැන් ඔබ අපි කතා බහේදී කියනවා මූලික පුහුණුවක් ලබා දෙනවා කියලා. කොහොමද මේ පුහුණුවට ඔබ ඇතුළත් කරනවද නැත්නම් ඔහුගේ කකුල සෑදුවයින් පස්සේද පුහුණුවට ඇතුළත් කරන්නේ? කොහොමද ඒ කටයුතු වෙන්නේ? නැහැ. ඉස්සෙල්ලාම අපි කකුලක් ඒ කියන්නේ කැපුවට පස්සේ අපේ මෙතන තනිකරම ඒ කියන්නේ එජ් එක හැදෙනවා වොටර් බෑග් එකක සිස්ටම් එක. ඒ කියන්නේ එතන තනිකර ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ යටි. එතකොට බානුක මම වාට තේරෙන විදිහින් කියන්නේ මේ කියන්නේ මිනිස්සු දකිද්දි අපිට තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ. ඒක හැදෙන්නේ හරියට වොටර් බෑග් එකක් විදිහට. අපි ඒ කියන්නේ සිලි මල්ලකට වතුර පුරවුවා වගේ තමයි එතන දැනෙන්නේ. එතකොට ඒකට අපි තියෙනවා රෙඩ් බෑන්ඩේජ් සිස්ටම් එකට අපි බෑන්ඩේජ් කරලා තමයි කකුල ඉස්සෙල්ලාම හදනවා සති දෙකක් විතර කකුල හදනවා මේකට ගැලපෙන විදිහට. එතකොට අපි කියන්නේ ෂොකට් එක ඩිසයින් කරද්දිත් අපි ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ෂොකට් එකේ අච්චුව අරගෙන අපි ඊට පස්සේ යාව ට්‍රේනින් වලට ගෙන්න ගන්නවා. සාමාන්‍ය කකුල හදාගෙන යද්දි සාමාන්‍ය මාසයක් ඇතුළත අපි දවස් දෙක තුනක් අපේ ආයතනයට ගෙන්නගෙන අපි යාට පුහුණු කරනවා පොඩ. ඒක කළා තමයි අපි ෆයිනල් එකේදී කකුල තනිකරම සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා මෙයාට අපි කුරුණෑගල ගිනිහිල් හරි අපේ කඩවත බ්‍රාන්ච් එකේ හරි අපි පුහුණු වීම ටික කරන්නේ. දැන් වයස 25යි. ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයෙක් නිර්මාණකරුවෙක්. මොකක්ද තියෙන අනාගත සැලසුම්? මට ඕනේ ඇත්තටම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න. මොකද අපි අපේ රටේ ඉන්නවා බානුක දක්ෂයෝ. දක්ෂ ළමයි ගොඩාක් ඉන්නවා. එයාලට කවදාකවත් තැන හම්බෙන්නේ නැහැ. මොකද මට සමහර තැන්වලදී මගේ ඇත්තටම දෙරණ මාධ්‍ය ජාලයෙන් ගොඩක් සපෝට් එක හම්බුණානේ. එතකොට හැම ළමයාටම මං වගේ ඉන්න හැම ළමයාටම මේ chance එක හම්බෙන්නේ නැහැ. ඒක හරි දුර්ලභයි. එතකොට බානුක ඒ වගේ ළමයිට අපි chance එක දුන්නොත් මේ රට මෙහෙම නෙවෙයි තියෙන්නේ. ඇත්තටම දැන් මේ වැඩේට වුණත් මම කම්පැනි එකකට ගියාම එයාලා හරි උනන්දුයි. ඒ කියන්නේ මේක හරි ඉන්ට්‍රස්ට් ෆීල්ඩ් එකක් නේ. ඒ කියන්නේ දැන් කෙනෙක්ට එහෙම හිතන්නවත් බෑනේ මනසින් වැඩ කරන කකුලක් හදනවා කියන එක. සාමාන්‍යයෙන් ලංකාවේ හදනවා කිව්වහම මේක අලුත් දෙයක්. ඒ කියන්නේ පිටරටවල ලෝන තරම් තියෙනවා බානුක. එතකොට මනසින් වැඩ කරන අතක් හදනවා කිව්වහම එතකොට ඒව අලුත් දෙයක්. බයොනික් හෑන්ඩ් එකක්. එතකොට ඒවා ලේසියෙන් එහෙම කරන්න බෑ. ඒත් මේවට දක්ෂ ළමයි ඉන්නවා. මං කිව්වේ කෝඩින් වලට නම් මේ ටයිප් එකේ බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කරන ළමයි ඉන්නවා. ඉලෙක්ට්‍රික් ඉන්ජිනියරින් කරන. එතකොට ඒ ළමයිව අපි මේ සබ්ජෙක්ට් එකට ඒවා තියෙනවා මොඩියුල්ස් තියෙනවා බානුක. ඒ මොඩියුල් එකට ගැලපෙන්න අපි ට්‍රේන් කරනවා. මොකද මට දැන් මාත් ඒ සයිඩ් එක ඉගෙනගෙන නෑ. මම මාස්ටර් එක කරන් යන ගමන් තමයි බානුක ඉන්නේ KTH යුනිවර්සිටි එකේ. එතකොට බයෝමෙඩිකල් ඉන්ජිනියරින්ම එතකොට බානුක අපිටත් කියලා දෙන අපි සමහර තැන්වලදී අපිත් මේ අපහසුතාවයටපත් වෙනවා. එතකොට මට මාව ජජ් කරන ඒ කියන්නේ මට සුපර්වයිසර්ස්ලා ඉන්නවනේ බානුක. එතකොට මම එයාලාගෙනුත් මේක සම්බන්ධ දැනුම ලබා ගන්නවා. එතකොට මම කරන්නේ මගේ දැනුම මගේ යටතේ ඉන්න ළමයිට මම කියලා දෙන එක තමයි බානුක කරන්නේ. එතකොට අපි එයාලව ට්‍රේන් කරවලා අපේ රටේ මේ වගේ ෆීල්ඩ් එකක් හැදුවොත් ඇත්තටම ලොකු අනාගතයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. නැතු අපි හැමදේම ඒ කියන්නේ රජයෙන් හම්බෙන්න ඕනේ මේ දේ වෙන්න ඕනේ මෙහෙම හිටියොත් බානුක කවදාවත් ඒ කෙනාට තැනක් හම්බෙන්නේ නැහැ. දැන් එතකොට ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් උපාධියක් අරගෙන ඉවරලා එළියට ගිය ගමන් ජොබ් එකක් ගන්න ඕනේ රජයෙන් මට දෙන්න ඕනේ ජොබ් එකක්. එහෙම හිටියොත් කවදාවත් අනාගතයක් නැහැ බානුක. දැන් මටත් උපාධියක් තියෙනවා. දැන් මම මාස්ටර් එක මම කරන් යන ගමන් ඉන්නේ. ඒත් මම මාස්ටර් එක කරලා ඉවරලා ජොබ් එකක් එන්න ගියොත් මගේ වයස ගිහිල්ලා මම නාකි වෙලා. ඒත් මම මේ වැඩේ කරන් යන ගමන් තමයි මම මාස්ටර් එක කරන්නේ බානුක. එතකොට තමයි හරි දැක්මක් තියෙන්නේ. හරි විෂන් එකක් තියෙන්න ඕනේ. ඔබට දැන් වයස 25ක්. ඔබ ශ්‍රී ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයෙක්, නව නිර්මාණකරුවෙක්. දැන් ජාත්‍යන්තරයේ තවදුරටත් ජය ගන්න සැලැස්මක් තිබෙනවා. ඒ වගේම හීනේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මේ දේශීය නාමය ජාත්‍යන්තරයට ගෙනියන්න. තරුණයෙක් විදිහට, තාම අධ්‍යාපනය හදාරන දරුවෙක් විදිහට සහ
මේ රටේ පුරවැසියෙක් විදියට මොකක්ද අවසාන වශයෙන් ඔබට දෙන්න තියෙන පණිවිඩේ වැඩිහිටියන්ට, ඔබේ වයසේ සමකාලීනීන්ට සහ ඔබව හඹා එන අනාගතයේ ඉන්න දුවදරුවන්ට මොකද්ද දෙන්න තියෙන පණිවිඩේ? බානුක මෙහෙම කෙනෙක් කියනවා ඔයා හිතන්නකෝ උපාධියක් ගත්ත ගමන් ජොබ් එකක් ගන්න ඕනි කියලා. මම කියන්නේ කවදාවත් ජොබ් එකක් හොයන්න මහන්සි වෙන්න එපා. ජොබ් එක ඔයාගේ හැංගිච්ච කුසලතාවයක් තියෙනවනේ ඒ ටැලන්ට් එක කොයි වෙලාවක හරි බානුක එළියට එනවා. ඒතර මම මේ සයිඩ් එක මම කම්පියුටර් නෙට්වර්ක් ඉන්ජිනියරින් කරන්නේ බානුක. ඒතර මේ සයිඩ් එක මම අර ළමයාට මගේ යාළුවට දැක්ක නිසා තමයි බානුක මම මේකට ඉන්ට්‍රස්ට් උනේ. ඒතර සමහර විට මේබි මගේ තියෙන ටැලන්ට් එකක් වෙන්නේ නැති මේ සයිඩ් එක. ඒ කියන්නේ බයොනික් ටයිප් එක. මම කිසි දෙයක්වත් මම අපිට කම්පියුටර් නෙට්වර්ක් එකේ එක මොඩියුල් එකක්වත් නැහැ බානුක. මේකට කිසිම දෙයකින් සම්බන්ධ. ඒතර මම නිකන් හිතලා මම රිසර්ච් කරලා මම හොයලා තමයි මේ දේ ඉගෙන ගත්තේ. එතකොට මාස්ටර් එක කරන්නේ බයෝමෙඩිකල් ටයිප් එකෙන්. එතකොට බානුක මම කියන්නේ ජොබ් එකක් කරනවට වඩා තමන්ගේ දෙයක් තමන් හදලා ඒක ඩෙවලොප් කරොත් ඒක රටටත් හොඳයි. තමන්ටත් ඒක ගොඩක් වැදගත්. බෙවින් ස්තුතියි. අද දවසේ මම හිතන්නේ බොහෝ දේ අපි කතා බහ කරා. ඒ වගේම මටත් සතුටුයි ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න බලාපොරොත්තු වෙන තරුණයෙක් සම්බන්ධයෙන් කතා බහ කරා. නවීත් මාලිංග ලියනගේ ඔහු ව්‍යවසායකයෙක්, නව නිර්මාණකරුවෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ තරුණයෙක්. රට අතහැරලා යන තරුණයින්ට මේ වෙලාවේ ඔහු පණිවිඩයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවට ආදරේ නම් ශ්‍රී ලංකාවත් එක්ක රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ දේශීය දේවල් තිබෙනවා, වෙනස් විදියට හිතන්න, අභියෝග බාර ගන්න, ජීවිතේ ජය ගන්න සූදානම් වෙන්න කියලා. ඉතින් බෙවින් ස්තුතියි නවීත් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. බානුක තවත් දවසක අපි හමුවීමේ බලාපොරොත්තු වෙමින් සමුගන්නවා චැලෙන්ජ් වලින්. සුබ දවසක්.